And now, live at 8. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 සමගින්. අදත් ලයිව් ඇට් 8 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම වින්ද්‍යා මාරඹගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනපති කොමිෂන් වාර්තාව මහානායක හිමිවරුන්ට පිළිගන්වයි. අගරදගුරු හිමියන්ටත් පිටපතක්. අභියෝග මැද සාමාන්‍ය පෙළ විභාගය ආරම්භයි. කොවිඩ් ආසාදිත 38 දෙනෙකුත් අද විභාගයට. ජිනීවා මානව හිමිකම් යෝජනාවට එරෙහිව අදත් විරෝධතා. ජිනීවා යෝජනාවලට එරෙහිව යාපනයෙන් පිරිසක් දකුණට. සේවය ස්ථීර කරන්නයි ඉල්ලා ගාල්ලේ පළාත් පාලන සේවකින් පාරට බසී. මන්ත්‍රීවරුන්ටත් විරෝධය. වේල්ලවීදියේ අතහර දමා තිබූ බෑගයක් තුළ අභිරහස් කාන්තා මලසිරුරක්. මලසිරුර ගමන් බෑගයක රැගෙන එන අයුරු CCTV කැමරාවක. අපොස සාමාන්‍ය පෙළ විභාගය රටපුරා විභාග මධ්‍යස්ථාන 4513කදී අද ආරම්භ වුණා. කොවිඩ් වසංගතය හමුවේ වෛරසය ආසාදිත අපේක්ෂකින් 38 දෙනෙකු අද විශේෂ විභාග මධ්‍යස්ථානවලදී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නා. පසුගිය වසරේ දෙසැම්බර් මාස පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් ජනවාරි මාස 18 වෙනිදා දක්වා මුලින්ම කල් දැමුණා. කෙසේ වෙතත් වසංගත තත්ත්වය පහව නොයාම හේතුවෙන් එය යලි කල් දැමීමට සිදු වූ අතර දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේයි එම විභාගය අද ආරම්භ කෙරුණේ. පාසල් අයදුම්කරුවන් ලෙස 4,23,746 දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතර විභාගයට ඉදිරිපත් වන පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 1,98,606ක්. කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන අපේක්ෂකින් සඳහා දෙවෙන පුරා විශේෂ විභාග මධ්‍යස්ථාන 40ක් ස්ථාපිත කර ඇති අතර නිරෝධායනය වන අපේක්ෂකින් සඳහාද සෑම විභාග ශාලාවකම එක් පන්ති කාමරයක් වෙන් කර තිබීම විශේෂත්වයක්. විශේෂිත විභාග මධ්‍යස්ථානවලදී සිසුන් 38 දෙනෙක් විභාගයට පෙනී සිටියා. ඔවුන් COVID-19 ආසාදිත වූ අපේක්ෂකයන් වෙනවා. මේ අද ආරම්භී අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් උද්‍යෝගිමත්ව සහභාගී වූ ආකාරයයි. ගොඩක් ලේසි එහෙම අවුලක් නැහැ. හොඳට සෞඛ්‍ය ආරක්ෂකමද තියෙනවා. හැමෝම මාස්ක් දාන් හිටියේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද තිබ්බා. අවුලක් නැහැ හොඳට. පටන් ගන්න කලින් සැනිටයිසර් දුන්න හැමෝටම. පාඩම් කරා අපි කොරෝනා කාලේ ඒක හොඳට ලිව්වා. 2004 වසරේ සුනාමි ඛේදවාචකින් අතුරුදන් වී පසුව සොයාගත් බේබි 81 ලෙස හැඳින්වූ ජයරාස් අබිලාස් සිසුවාද මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වුණේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගනිමින්. මේ අතර ලංකා ගුරු සේවා සංගමය අද පස්වරුවේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ විභාග රාජකාරී සඳහා නියුක්ත කර සිටින ගුරුවරුන්ට හෝ COVID-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින්. ගුරු සංගම් ලෙස අපි කරපු ඉල්ලීම විභාග කොමසාරිස්තුමා කරපු ඉල්ලීම ඒ සියල්ල පස්සකට දාලා තිබෙනවා. අද විභාගය ආරම්භ වුණා. කිසිදු එන්නතක් ලබා දෙන්න කටයුතු කළා නැහැ. මේ අතර රාජ්‍ය අමාත්‍යපතිල් නිශාන්ත මහතා සෞඛ්‍ය ආරක්ෂිතව විභාග මධ්‍යස්ථාන පවත්වාගෙන යන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අද බස්නාහිර පළාතේ පාසල් කිහිපයකට මෙලෙස පැමිණියා. අපි වෘත්තීය සංගම් වලට කියනවා හැම වෙලාවම අඩුපාඩු ගැන විතරක් බලබලා ඉන්න එපා. විවේචනය කරන එක ඉතාමත්ම හොඳයි. මේ අවස්ථාවේදී පටු දේශපාලන වාසියට මේ දරුවන්ගේ විභාගය යොදා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ශාන්ති කර්මයකදී වේවැල් පහරකා ජීවිතක්ෂයට පත් වූ බියගම ෆාතිමා රිප්පා දැරියගේ මරණය සම්බන්ධයෙන් ඇගේ මව සහ අදාළ ශාන්ති කර්මය සිදු කළ කාන්තාව මාර්තු 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. විත්තිකාරියන් වෙනුවෙන් අද අධිකරණයට කිසිදු නීතිඥයෙකු ඉදිරිපත් නොවීම විශේෂත්වයක් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් ෆාතිමා රිප්පාගේ මව සහ ශාන්තිකර්මය සිදු කළ අසල්වැසි කාන්තාව අද මහර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී නියම කරුණේ ලබන මාර්තු 12 වෙනිදා දක්වා ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
බියගම කඳුබඩ පදිංචිව සිටි ෆාතිමා රිප්පා 9 වෙනි දැරියට කලක සිට පැවති රෝගී තත්ත්වයක් ඇගේ මව විසින් හඳුනාගෙන තිබුණේ අමනුෂ්‍ය දෝෂයක් හේතුවෙන් ඇති වූවක් බවටයි. ඒ අනුව ඇය තම යාබද නිවසක සිටි ශාන්තිකර්ම මගින් රෝග සුවපත් කරන ලයිමා පාලිරා නම් කාන්තාවක් හමුවට දැරිය රැගෙන ගොස් තිබෙනවා. එම කාන්තාව දැරියට මළගිය ඥාතිවරියක ආරූඪ වී ඇති බව පවසා ශාන්තිකර්මයක් කිරීමටයි කටයුතු කර තිබුණේ. ඒ අනුව දින 3ක් පුරා මේ ශාන්තිකර්මය සිදු කර ඇති බවට තොරතුරු අනාවරණ වුණා. පෙරේදා ෆාතිමාට ඇති වූ අසනීප තත්වයට එම කාන්තාව ප්‍රථමයෙන් සිදු කර තිබෙන්නේ තෙල් වර්ගයකින් ප්‍රතිකාර කිරීමයි. අනතුරුව වේවැල් මගින් දරුණු පහර දීමක් සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඕකෝ මල්ලිට මෙම අක්කට ගාන්න යන්නේ මරන්න එපා මෙකුවා. ඒකමාර ඉඳලා අයා මන්දලා එච්චර ගාලා හිටියේ. එයා කියනවා යක් වෙලා ආනවා එම කියලා ළමෙන්ට ගන්නවා. පෙරේදා කෙනෙක්ට වෙන කෙනෙක්ට ගන්නවා. ඊයේ වෙන කෙනෙක්. පසුව බරපතල ලෙස පහර කෑමට ලක් වූ දැරිය සියසුන් වී ඇති අතර අදාළ කාන්තාව විසින් යලිත් දැරියට පහර දී තිබෙන්නේ ඒ වන විට දැරියගේ ශරීරයෙන් අමනුෂ්‍ය බලවේගය ඉවත් වී ඇති බව පවසමින්. දැරිය සීසුන් තත්වයට පත්වීමෙන් අනතුරුව බියගම රෝහලට ඇතුළත් කිරීමේදී වෛද්‍යවරුන් පවසා තිබෙන්නේ ඇය මියගොස් ඇති බවට. ඒ අනුව යේ අත්අඩංගුවට ගත් මව සහ ශාන්තිකර්මය සිදු කළ කාන්තාව අද අධිකරණය හැමෝට ඉදිරිපත් කළා. පුතෙක් ඉන්නවා එයා මඩම ඉගෙන ගන්නවා. ඕලෙවල් ගන්නවා. මේ සැරේ කරන්නේ නැහැ. යන්න බෑ. ඊට කොයි දෙයක්ද මේ අම්මා මේ නුගුල මේ විභාගයට යවන්න බෑ. විභාගයට ආතේ අයියත් ඒ වගේ. විභාගයට ගිහින් අපර ඔව් විභාගයට යවන්න බෑනේ ළමයි මොනවද මේ කරන්නේ. පාස්කුරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනපති කොමිසමේ වාර්තාවේ පිටපත් අද මහනාහිමිවරුන්ට සහ අගරාධගුරු හිමිපාණන්ට පිළිගන්වනු ලැබුවා. ඒ ජනාධිපතිතුමාගේ නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්තා සේනාධීර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර මහතා විසින් මල්වතු මහාවිහාරයේදී අද පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවේ ශ්‍රී සුමංගල හිමියන්ට වාර්තාව පිළිගන්වනු ලැබුවා. අස්ගිරි මහාවිහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන්ටද වාර්තාව පිළිගන්වා තිබෙනවා. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා වාර්තාව අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අද පස්වරුවේ පිළිගන්වනු ලැබුවා. ඒ කොළඹ අගරාධගුරු නිවසේදී. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා වාර්තාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයන් ඇතුළු පාර්ශව කිහිපයක් අද දිනේදීත් අදහස් පළ කළා. ලබන සතියේ කළු ඊර්දාවක් හැටියට නම් කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඇති කිරීමට කතෝලික ප්‍රජාව සූදානම් වන බව අපට දැනගන්නට තිබෙනවා. කාඩිනල්තුමා ඇතුළු කතෝලික ජනතාව Tamanට සාධාරණ ඉෂ්ට වෙන හැටියට යම් ක්‍රියාමාර්ග ගැනීම අපටත් මේ අවස්ථාවේදී අනුමත කරන්න සිද්ධ වෙනවා. හරියට අර බැඳුම් කර කොමිසම් වාර්තාවේ පිටු 106ක් මෛත්‍රීපාල සිරිසේන හැංගුවා වගේ මේකෙත් පිටු ගණනාවක් නැති වෙනවා. මම දැක්ක සජිත් ප්‍රේමදාස මහත්තයාත් කියලා තිබුණා අපේ ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ චෝද්‍යයන් සියලු දෙනාට මරණ දඬුවම දෙනවා කියලා. 2019 අප්‍රේල් සිද්ධ වුණු සිද්ධිය. මට හිතෙන්නේ එතකොට සජිත් ඉඳලා තියෙන්නේ සිය බලහන්. පහුගිය රජයට සිද්ධ වුණේ ජනතාව තුළ රජය පිළිබඳ විශ්වාසය නැති වුණා. ඒ නිසා ඊටාම වගකීමෙන් කටයුතු කරන්න ඕන මොහොතක් මේ මොහොතේ රජය. දඩයම කරේ තියාගෙන යද්දි තමයි කවුද දඩයක්කාරයා කියලා හොයාගන්න පුළුවන්. මේ වාර්තාවේ පළවෙනි වෙළුම පමණයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක ඉතින් මහවුලු කවුද කියලා කවුරුත් මේක පෙන්වලා දෙන්නේ නැහැ. ඒ අය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා කියන්නේ නැහැ. ඒ නිසා මේක ගැන අපිටත් ගැටලු තියෙනවා. අසම්පූර්ණ වාර්තාවක්. රූපවාහිනියෙන් හා මාධ්‍යයෙන් මේ බෝම්බ පිපිරීම පිළිබඳව කියපු කාරණා ටික ඔක්කොම ආයිත් නැවත වතාවක් ලියලා. ඒ අයම විශ්වාසය තබලා පත් කරගත් කොමිෂන් සභාවක වාර්තාව ඒ අයට අමිහිරි වාර්තාවක් වුණාම වෙන කාට හරි වරද පැවරීමට උත්සාහ කරනවා. ඕන කෙනෙක් තමුන්ට එරෙහිව යම්කිසි චෝදනාවක් නැගෙනකොට ආරක්ෂිත පියවර අනුගමනය කරනවානේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට කොන්දක් තියෙනවා නම් අද වෙනෝ තීන්දුවක් ගන්න. තුමාම මේක පත් කරලා තුමා අමාරුවේ දාලා රයිල් එකවසික මහත්තයා බේරනවා කියලා කියනවනම් මම දන්නේ ඒගොල්ලොම තමයි ඒක කතා කරලා බේර ගන්න වෙන්නේ. අපි නෙවෙයිනේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය බලක්වා ගැනීමට අවස්ථා කිහිපයකදීම හැකියාව තිබුණද එම අවස්ථා රැසක්ම වැළකී ගොස් තිබුණේ නොසලකිලිමත්කම හේතුවෙන්. බෝම්බ ප්‍රහාරයට පෙර එවැනි මගහැරි අවස්ථාවන් 8ක් පිළිබඳව පාස්කු ඉරුදින ප්‍රහාරයට හේතු සෙවූ ජනපති කොමිසම පෙන්වා දෙනවා. අවසන් වාර්තාවේ ගමන් මග පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වුණේ බරපතල අතපසු කිරීම රැසක ප්‍රතිඵලයක් හැටියට කියන එක අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. ඉන්දිය බුද්ධ්‍යාස නිශ්චිතව ලබා දුන් තොරතුරට අනුව ක්‍රියා නොකිරීම පිළිබඳව ප්‍රහාරයට බලපෑ හේතු පිළිබඳව සොයා බලන ජනපති කොමිසම ඍජුවම පෙන්වා දී තිබෙනවා.
එපමණකින් නොනවතින මේ කොමිසම සහරාන් ඇතුළු කල්ලිය සංවිධානය වෙමින් සිටි කාලය තුළ ආරක්ෂකංශ සහ සිවිල් පුරවැසියන් පවා සිදු කළ අතපසු කිරීම් ගණනාවක් පිළිබඳව හෙළි කරගෙන තිබෙනවා. පාස්කුවරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරය පිළිබඳව පරීක්ෂා කර විමර්ශනය කිරීමට පත් කළ කොමිසම සේ වාර්තාවේ 11 වෙනි පරිච්ඡේදය මුළුමනින්ම වෙන් කර තිබෙන්නේ මගහැරුණු අවස්ථා යන ශීර්ෂය යටතේ ප්‍රහාරකයන් අත්අඩංගුවට ගැනීමට තිබූ අවස්ථා මගහැරී යාම පිළිබඳව වාර්තා කිරීමටයි. එවැනි අවස්ථාවන් 8ක් ඔවුන් සේ වාර්තාවේ ඇතුළත් කර තිබෙනවා. ඉන් පළමුවන ලෙස කොමිසම දක්වා තිබෙන්නේ ප්‍රහාරය සිදුවීමට වසර 3කට පෙර IS ක්‍රියාකාරකම් වලට සම්බන්ධ පිරිස් ශ්‍රී ලංකාවේ සිටින බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නොසලකා හැරීමයි. එවකට හිටපු ජනාධිපතිවරයාගේ ඇරයුමෙන් ආරක්ෂක කවුන්සිලයට විජේදාස රාජපක්ෂ මහතා ගිය අවස්ථාවේදී එවකට බුද්ධි අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිරත්ත ජයවර්ධන විසින් කරුණු දක්වමින් රටේ ආරක්ෂක තත්ත්වය නිරූපණය කර තිබුණේ සතුටුදායක තත්ත්වයක පවතින බවටයි. ඔහු එහිදී ඉස්ලාම් අන්තවාදයේ තර්ජනාත්මක වර්ධනයක් පිළිබඳව කිසිදු සඳහනක්ද සිදු කර නැහැ. මේ අතර IS සංවිධානය දකුණු ආසියාව තුළ සක්‍රිය වන බවට ආරක්ෂක විශ්ලේෂකයෙකු වන මහාචාර්ය රෝහන් ගුණරත්නගේ අනුතුරු ඇඟවීම් නොසලකා හැරීමද බරපතල අත්වැරද්දක් හැටියටයි කොමිසම දක්වා තිබෙන්නේ. මේ අතර ලේවැල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක බංගලාවක් වන එන්රිච් බංගලාවේ පැවති සහරාන්ගේ පුහුණු කඳවුරක් පිළිබඳව එම සංචාරක තැරව්කරුවෙකු අනුගමනය කළ පිළිවෙතත් කොමිසම සඳහන් කරන්නේ මගහැරුණු අවස්ථාවක් හැටියටයි. මේ හෝටලයේදී සහරාන් තවත් 25 දෙනෙකු සමග රැස් වී සාකච්ඡා පවත්වා තිබුණා. ඔවුන් සියලුම කාමර ආවරණය කරගෙන මේ සිදු කරන කටයුත්ත පිළිබඳව මේ සංචාරක නිවහනේ කළමනාකරනට සැකසිතී අදාළ සංචාරකයන් කැඳවාගෙන තුෂාන් ෆිලික්ස් සිල්වා යන අයට යෝජනා කර තිබුණේ මේ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීම සුදුසු වන බවටයි. එහෙත් එවැන්නක් සිදු කළහොත් ගැනුම්කරුවන් අඩුවීමට ඉඩ ඇතැයි සලකා ඔවුන් එය මගහැර තිබුණා. සහරාන් ඇතුළු 25 දෙනෙකු පමණ මේ ස්ථානයට පැමිණ තිබුණේ අන්තවාදයේ පිළිබඳ දේශනා පැවැත්වීමටයි. එහි පැවති දේශන සහ පුහුණුවීම් සඳහා නව්ෆ මෞලවි මෙන්ම ප්‍රහාරයෙන් මියගිය සහරාන් හස්තුන් ජමිල්, රිල්වාන්, මුවාට් සහ ෂයිනිද එක්ව සිටියා. එදා මුදල් ගැන නොසිතා ලේවැල ධර්මාශෝක මාවතේ පිහිටි එන්රිච් බංගලාවේ කළමනාකරුවෝ කොමිස් පදනමට එම බංගලාව වෙන් කළ පුද්ගලයා වහා මේ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමට පියවර ගත්තනම් මේ සැකකරුවන් කොටු කර ගැනීමට හැකියාව ලැබෙන්නේ මේ ප්‍රහාරයට බොහෝ කලකට පෙරයි. එක අතකට එහෙම කියන්නත් බෑ. එකට හේතුව පොලිසියට තොරතුරක් ලබා දුන් විගසින් පොලිසිය ඒ පිළිබඳ ශනික ප්‍රතිචාර දක්වනවාද කියන සැකය මතුවීමයි. නුවරඑළිය සංචාරක නිවාසයකදී සහරාන් ඇතුළු කණ්ඩායම ගිනියවිත් සමගම අත්අඩංගුවට ගැනීමට තිබූ අවස්ථාව පොලිසිය විසින් අතහැර දැමූ ආකාරය විශ්ලේෂණය කරන විටයි මේ සැකය මතුවන්නේ. එදා පොලිසිය ඇත්තටම මොකක්ද කළේ? ඒ පිළිබඳව තොරතුරු කොමිෂන් වාර්තාවට අනුව අපි හෙට ඔබට ගෙනෙනවා. අවසන් වාර්තාවේ ගමන් මග. ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාවකට එරෙහිව සිවිල් සංවිධාන කිහිපයක් අද විරෝධතාවක නිරත වුණා. මේ අතර LTT ක්‍රියාකාරකම් හේතුවෙන් විපතටපත් වූ දෙමළ ජාතිකයන් පිරිසක් සිය දුක කියමින් අද දකුණට පැමිණියා. ජිනීවා මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් කර ඇති යෝජනා මගින් රටවල් යටත් කර ගැනීමට අතපවන බව කියමින් ශ්‍රී ලාංකිකයින්ගේ ජාත්‍යන්තර ජනතා සංවිධානය අද කොළඹ ස්විස් තානාපති කාර්යාලය හා එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවල නිරත වුණා. අපේ රටේ යුද්ධය පැවතිච්ච අවස්ථාවේ ආගමික නායකයින් ඝාතනය සිද්ධ වුණා. පන්සල් වලට, පල්ලි වලට, කෝවිල් වලට ගැහුවා. පාසල් වලට ගැහුවා. බස් බෝම්බ පිපුරුවා. මිනිසුන් මහමග බල්ලු බලල්ලු හැටියට රාජ්‍ය නායකයින් මරලා දැම්මා. එවැනි තත්ත්වයක් රටක් ඇතුලේ පැවතුනහම සමනය කළා සාමකාමී තත්ත්වයක් ඇති කිරීමමද අපේ රටක් හැට අපි වරදක් හැට අපි දකින්නේ. මේ චෝදනාවන් ඇතුලේ තියෙන වෙන දෙයක් නෙවෙයි. මහා රාජ්‍ය විසින් කුඩා රාජ්‍ය ගිල ගැනීමේ මත්ස්‍ය න්‍යායයි. ඒක ඉතාමත් පැහැදිලි වුණා. අපි දැක්කා ජපානයත් ඉන්දියාවත් ඡන්ද නොදී මගහැරීමක් අපි දැක්කා. මේක ඇතුලේ අපි පැහැදිලිව දකිනවා නැගීර ජැටිය ලබා ගැනීමේ මනදොල පුරවා ගැනීමේ නොහැකියාව මා හිතන්නේ වෙනත් විදියකින් ඉන්දියාව ආක්‍රමණශීලීව අපේ රට වෙනත් තැනකට ඇදගෙන යනවා. මේ අතර ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර යුදාධිකරණයක් හමුවට ඉදිරිපත් කරන්න ඉල්ලමින් යාපනයේ ආගමික නියෝජිතවරුන් කිහිප දෙනෙකු සහ යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනෙකු ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වුණා. මේ අතර සිවිල් ක්‍රියාකාරී අරුන් සිද්ධාර්ථන් සමග යාපනයේ සිවිල් ජනතාව අද මාතර ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වුණා. ඒ ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාවට විරෝධය පළ කිරීමට සහ යාපනයේ ඇතැම් දේශපාලඥයින්ගේ හැසිරීමට විරෝධය පළ කරමින් පැමිණි පිරිසට මහා සංඝරත්නය පිරිසජ්ජායනය කොට ආශිර්වාද පළ කළා.
මේ සිංහල දෙමළ මිනිස්සුන්ව වෙන් කරලා තියන්නේ භාෂාවෙන් ඉතාමතා එක්තරා පිරිසකට අපි දෙගොල්ලෝ එකතු වෙන එක කැමති නැති කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම මේ රටේ ඇතුළෙත් ඉන්නවා, රටේ එළියෙත් ඉන්නවා. අපිට ඉගෙන ගන්න දුන්නේ සිංහල භාෂාව. හැබැයි විග්නේශ්වරන් තමන්ගේ ළමයින්ට සිංහල ඉගන්නුවා. තවත් COVID-19 ආසාදිත මරණ 5ක් අද පස්වරුවේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව COVID ආසාදිතව මියගිය සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 476ක් දක්වා ඉහළ ගියා. මේ අතර තවත් COVID-19 ආසාදිතින් 192 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 352 දෙනාගෙන් 112 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම විශේෂත්වයක්. ඒ අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් තලංගම ප්‍රදේශයෙන් වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 57 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 50 දෙනෙකුත්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 25 දෙනෙකුත්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 24 දෙනෙකුත් ගෙවුණු දිනේදී හඳුනා ගැනුණා. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 471ක් දක්වා ඉහළ ගියේ ඊයේ වාර්තා වුණු කොවිඩ් මරණ 7ද සමගින්. ඔවුන් කුරුණෑගල, අනුරාධපුර, පන්නිපිටිය, රුග්ගහවිල, දෙමළගම, කොළඹ පහ සහ ගම්පහ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් ලෙසයි වාර්තා වන්නේ. රෝගීන් වැඩි වෙනකොට ළඟම ආශ්‍රිතයින් සංඛ්‍යාවත් වැඩි වෙනවා. ළඟම ආශ්‍රිතයින් සංඛ්‍යාව වැඩි වෙනකොට ඒ අයට කරන PCR පරීක්ෂණ සංඛ්‍යාවත් වැඩි වෙනවා. ඒ අය අතුරින් බොහෝ වෙලාවට හමුවන රෝගීන් සංඛ්‍යාවත් වැඩි වෙනවා. මේකට අමතරව වෙනමම අපි පරීක්ෂණ මේ කරනවා අහඹුව තෝරාගත්ත. එවැනි ප්‍රදේශවල කරනකොට අපි 100ක් කරොත් සමහරට එකක් දෙකක් සිටිව් වෙනවා. අපි 200ක් කරත් බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ අර එක දෙකම තමා හමුවන්නේ. මොකද ඒ ප්‍රදේශයේ ඉන්නේ ඒ සංඛ්‍යාව පමණක් නිසා. මේ අතර ඊයේ දිනේ මෙරට සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 10421ක්. මෙරට එන්නත් කරන වැඩපිළිවෙල මේ වන විට සාර්ථකව සිදු වෙමින් පවතින අතර ඒ අනුව ඊයේ දිනේ තුල පුද්ගලයන් 24374 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නත ලබා දී තිබෙනවා. ඒ අනුව මෙතෙක් කොවිඩ් එන්නත ලබා දී ඇති මෙරට සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 466350ක් දක්වා ඉහළ ගියා. මේ අතර අදත් කොළඹ ස්ථාන කිහිපයකදී එන්නත් කරන කටයුතු සිදු කෙරුණේ මෙලෙසින්. මේ අතර IDH සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී එන්නත ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා. මෙරට සිදුවන එන්නත් කරන වැඩපිළිවෙල තුල පවතින අක්‍රමිකතා සම්බන්ධයෙන් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවමින් මෙලෙස අදහස් පළ කළා. කොවිඩ් එන්නත ලබා දීම සඳහා මූලිකවම අපි වැඩපිළිවෙලක් යෝජනා කෙරුවා. අපි ඒක දෙන ක්‍රමවේදයක් හදලා තිබ්බා. ඒ ක්‍රමවේදය අනුව රටේ පුරවැසියන්ට ලබා දී යුත්තේ කොයි ආකාරයෙන්ද? රටේ අනිකුත් වැඩ කරන ජනතාව හැරෙන්නට තව අපි ඉන්න රාජකාරී කරන අයට කොහොමද ලබා දෙන්න ඕනේ? රාජකාරී නොකරන උනත් සමාජයේ ගැවසෙන අයට කොහොමද ලබා දෙන්න ඕනේ? ඒ සම්බන්ධයෙන් නිවැරදිව අපි යම්කිසි ප්‍රතිපත්තියකට ආවා. ඒ ප්‍රතිපත්තියෙන් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම්කිසි එකඟතාවයකට ආවා. ඒ එකඟතාවයේ අනුව තමයි මේ එන්නත් කරන වැඩපිළිවෙල හරියට කරන්න කියන එක. හැබැයි අවාසනාවට මේ වෙනකොට ඒ එන්නත් කිරීමේ වැඩපිළිවෙලින් පිටත බාහිරව යමින් මේ වෙන විට යම් යම් පිරිස් එකතු වෙලා ඒ ක්‍රමවේදය වෙනස් කරලා තියෙනවා. ඒ එන්නත සම්පූර්ණයෙන් මේ අදාළ කාල සීමාව ඇතුළතදී දුන්නේ නැත්නම් ඒ එන්නතේ තියෙන බලපෑම නැත්නම් අපිට ලැබෙන ආරක්ෂාව නැති වෙලා යනවා. එතකොට මෙච්චර කල් කරපු දේවල් ටික නැත්නම් මේ එන්නත් කිරීමේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් අසාර්ථක වෙනවා. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනේදී පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. පසුගිය පැය 24 කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ පුද්ගලයන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 3261ක් පමණ වෙනවා. මේ අතර ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පෙරවරුවේ දිල්ලියේ රෝහලකදී කොවිඩ් එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගෙන තිබෙනවා. This is Live at 8. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් වෙතටයි අවධානය. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණු විරෝධතාවක් හේතුවෙන් සාකච්ඡාවක් සඳහා එහි පැමිණ සිටි මැති ඇමතිවරුන් පිරිසකට පිටතට යාමට නොහැකිව අද පෙරවරුවේ පැය දෙකකට ආසන්න කාලයක් එහි සිර වී තිබෙනවා. අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, ඉසුරු දොඩංගොඩ, සම්පත් අතුකෝරළ සහ ශාන් විජයලාල් සිල්වා ඇතුළු මන්ත්‍රීවරුන් මෙලෙස අපහසුතාවයට පත් වූ බවයි අප වාර්තාකරු පැවසුවේ. දකුණු පළාතේ පළාත් පාලන ආයතනවල අනියම් සේවකීන් පිරිසක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණේ තමන්ගේ සේවය ස්ථිර කර දෙන ලෙස ඉල්ලමින්.
මොවුන් විරෝධතාවයේ නිරත වන විට අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, ඉසුරු දොඩංගොඩ, සම්පත් අතුකෝරළ සහ ෂාන් විජේලාල් ද සිල්වා ඇතුළු පිරිසක් සංවර්ධන කටයුත්තක් සම්බන්ධයෙන් මෙම පරිශ්‍රය තුළ සාකච්ඡාවක නිරත වෙමින් සිටියා. විරෝධතාව හේතුවෙන් ඔවුන්ට එම පරිශ්‍රයෙන් පිටතට යාමට නොහැකිව අපහසුතාවට ලක් වූ බවයි අප වාර්තාකරු පැවසුවේ. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජේලාල් ද සිල්වා මහතා ත්‍රිරෝද රථයකින් එම ස්ථානයෙන් පිටව යන අයුරු දක්නට ලැබුණා. කෙසේ වෙතත් පැය දෙකකට ආසන්න කාලයක් විරෝධතාවයේ යෙදී සිටි මොවුන්ගෙන් 10 දෙනෙකුට සාකච්ඡාවක් සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයට යාමට අවස්ථාව හිමි වුණා. එහි පැවති සාකච්ඡාවකින් අනතුරුව පිරිස විසිර ගිය බවයි අප වාර්තාකරු පැවසුවේ. අම්බලන්ගොඩ සිරි විජයාරාම මහා විහාරාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති අතිපූජ්‍ය අම්බලන්ගොඩ සුධර්ම හිමියන්ට අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහානිකායේ අනුනායක පදවියට අදාළ අක්තපත්‍ර පිරිනැමීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ පැවැත්වුණා. මෙම අක්තපත්‍ර පිළිගැනීමේ උත්සවය පැවැත්වුණේ අම්බලන්ගොඩ හිරේවත්ත සිරි විජයාරාම මහා විහාරයේදී. අම්බලන්ගොඩ සිරි විජයාරාම මහා විහාරාධිපති අතිපූජ්‍ය අම්බලන්ගොඩ සුදම්ම ස්වාමින් වහන්සේට අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහානිකායේ අනුනායක ධූරය පිරිනැමීමේ අක්තපත්‍රය පිළිගැන්වීම ඊයේ සිදු වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. ඒ අම්බලන්ගොඩ හිරේවත්ත සිරි විජයාරාම විහාරස්ථානයේදී. මෙහිදී අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාකුළුගමුවේ ප්‍රේමතිලක මහානාහිමියන් විසින් සුදම්ම අනුනාහිමියන්ට ඊට අදාළ අක්තපත්‍රය ප්‍රදානය කරනු ලැබුවා. පූජ්‍ය අම්බලන්ගොඩ සුදම්ම අනුනාහිමියන්ට විජිනිපත පිළිගන්වනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්. පැමිණ සිටි අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයින් අනුනාහිමියන්ට අෂ්ට පරිෂ්කාර පිළිගැන්වූයේ ඉන් අනතුරුවයි. ජාතික වශයෙන් සහ විජාතික වශයෙන් දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් විශාල බලවේග අපේ රට ගොදුරු කරගන්නට, අපේ ජාතිය ගොදුරු කරගන්නට, අපේ ශාසනය ගොදුරු කරගන්නට කටයුතු කරමින් සැලසුම් කරන යුගයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ යුගයේදී අපේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපට යෝධ ශක්තියක් වෙලා තියෙනවා. ඒ හැම දෙයකින්ම අපි නිදහස් කරගන්නට රටක් ජාතියක් ආගමික පසුබිමක් නැත්නම් ඒ රට අයාලේ යනවා. ජාතිය අයාලේ යනවා. අපේ වාසනාවට බුදු පුත්‍රයන් අද මේ රටේ සිටින නිසා, උන්වහන්සේලාගේ කැපවීම නිසා අපේ රට එක්තරා දුරක වාසනාවක් වෙලා තියෙනවා. ඒ ආගමික නායකයින්ගේ මැදිහත් වීම තුළ තමයි අපේ රට ආරක්ෂා කරන්න, අපේ රට හරි මගට ගෙන යන්න පුළුවන්කම තියෙන්නේ පාලකීන්ට. පාලකීන් ආගමික නායකයින් පිළිබඳ තැකීමක් නොකර දවසට අපි දැකලා තියෙනවා ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. මාරක රියානතුරු හේතුවෙන් ගත වූ පැය 24ක කාලය තුළ පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා. මේ අතර කැලණිය වනවාසල ප්‍රදේශයේදී යුද හමුදා බස් රථයක් දුම්රිය ගැටී අනතුරක් සිදු වුණා. දුම්රිය පැමිණෙන බවට සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී බස් රථ රියදුරා එය නොතකා බස් රථය දුම්රිය මාර්ගය හරහා පැදවූ අවස්ථාවේ අනතුර සිදුව ඇති බවයි සිද්ධිය දුටුවන් පැවසුවේ. මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රිය හමුදා බස් රථයක් ගැටී අද පෙරවරු 9:30ට පමණ අනතුරක් සිදු වුණා. අපේ වාහනේ ඩැමේජ්. ඔයා කියද්දි නෝගල දැම්මේ අප්පා කවුද? ඕච්චිය ළඟදී නෑ ධම්මලා. කෝල්ලක් ගන්න. ගාමිණී අයියද? අයියෝ ගාමිණී අයියා. ප්‍රදේශවාසීන් පැවසුවේ එම ස්ථානයේ ඇති අනතුරු ඇඟවීමේ සංඥා නොතකා රියදුරු විසින් බස් රථය මාර්ගය හරහා පදවා ඇති බවයි. දෙන්නෙක් විතර කෑ ගැහුවා දාන්න එපා කියලා. මම ෆෝන් එකෙන් එක නාද කරලා කිව්වා දාන්න එපා කියලා. නමුත් ඒ අන නොතකා ඒ රියදුරු මහත්මයා දැම්මා. දාවුපාර පිටිපස්ස වැදුනා මේ නුවර කොළඹ ඉන්ටර්සිටි දුම්රියේ. මිනිස්සු ඔක්කොම දාන්න එපා කියති බස් එක දැම්මේ. දාලා තමයි ඔය බස් එක කෝච්චියට වැදිලා විසි වෙලා ආපු පාර ගෙටම ආවා.
බස් රථයේ පසුපස කොටස දුම්රිය ගැටි ඇති අතර එම අවස්ථාවේ බසයේ සිට ඇත්තේ බස් රථයේ රියදුරු සහ හමුදා සමාජිකයින් දෙදෙනෙකු පමණයි. දුම්රිය මෙලෙස ගැටුණු බස් රථය අසල වෙළඳ සැලකට තල්ලු වී ගොස් තිබුණා. එහිදී එම ස්ථානයේ සිටි ලොතරැයි අලෙවි කළ පුද්ගලයෙකු සහ එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයෙකු බසයට යට වී බරපතල තුවාල ලැබුවා. මහත්තයා එතන ඉස්සරහ සුවිත් විකුණ හිටියේ. ඒ මනුස්සයා බස් එකට හිර වුණා. එක කකුලක් එල්ලි ගෙනිච්ච මෙතන යනකොට ඒ කකුල කපන්න ඕනෙලු අනිත් කකුලත් කැඩිලාලු. ඒක ගැන තාම මුකුත් කියන්නත් බැහැලු. ඔවුන් රැගෙන ගියේ කොළඹ ජාතික රෝහලටයි. පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ අතර යටිඅන්තට බුලත්කහුපිටේ මාර්ගයේ කැලණිවත්ත ප්‍රදේශයේ මාර්ගයේ ගමන්ගත් යතුරු පැදයක් අසල තිබූ පාලමකින් පහළට වැටි 25 වසරේ තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ යතුරු පැදිකරුට වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදු ඇති බවයි. මේ අනතුර සිද්ධිය වූ ස්ථානයේ අසල තිබූ ආරක්ෂිත කැමරාවකද මෙලෙස සටහන්ව තිබුණා. බෑගයක රැගෙන ආ තරුණියගේ මල සිරුර. Is live at 8. යළිත් අවධානය දේශීය පුවත් වෙත. කොළඹ වේලවීදිය ප්‍රදේශයේ තිබී අබිරහස් ලෙස ඝාතනය කළ බවට සැකකරන තරුණියකගේ මලසිරුරක් ගමන් බෑගයක තිබී සොයාගෙන තිබෙනවා. අදාළ මලසිරුර සහිත ගමන් බෑගය තරුණියෙකු විසින් එම ස්ථානයට රැගෙන එන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණා. කොළඹ වේලවීදිය ප්‍රදේශය වෙනදා මෙන් අද දහවල්ද පැවතියේ ඉතාජනා කිරණවයි. එම ප්‍රදේශයේ හිමිකරුවෙකු නොමැති ගමන් බෑගයක් දුටු ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව විමසිලිමත් වී තිබෙනවා. එහිදී දැක ඇත්තේ කාන්තාවකගේ මලසිරුරක් එම ගමන් බෑගයේ තිබෙන බවයි. ලැබුණු තොරතුර මත වහා ක්‍රියාත්මක වූ කොළඹ මධ්‍යම කොට්ටාශ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විමර්ශන ආරම්භ කළා. ඒ පොලිස් සුනකයින්ගේද සහාය ඇතිවයි. දෙකා මාර්ට විතර මම කඩේ තුලින් ඉඳන් එනකොට කට්ටිය පිරිලා බලාගෙන ඉන්නවා. මෙතන එක්කෙනෙක් දෙන්නෙක් බෑග්ව ඔබලා බල්ලා තියෙනවා. ඊට පස්සේ මෙසේජ් එක දීලා තියෙනවා පොලිස් එකට. බෑග් එකේ විතරයි බැලුවේ ඒක අපි. තැඹිලි විකුණන එක්කෙනා පැය 3කට කලින්ම දැකලා තියෙනවා පාසල තියෙනවා කියලා. පොලිසිය මාතා පස්සේ ඇරලා බැලුවේ මොනවද තියෙන්නේ කියලා. ඒ සිරුරක් තමයි තිබ්බේ ඒක. අද පසරු එකට පමණ තරුණයෙකු විසින් මලසිරුර සහිත ගමන් බෑගය මෙම ස්ථානයට රැගෙන එන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. සිද්ධිය වූ ස්ථානයට පැමිණි අලුත්කඩේ මහේස්ත්‍රාත් රාජේන්ද්‍ර ජයසූරිය මහත්මිය ස්ථානීය පරීක්ෂණ සිදු කළ අතර කොළඹ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනියද මෙම ස්ථානයට පැමිණියා. ගමන් බෑගය සහිත මලසිරුර වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මෘත ශරීරාගාරය වෙත යොමු කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් වේලවීදිය පොලිසිය පරීක්ෂණ පවත්වනවා. දැන් රට වටින් අටට. රට වටින් අටට. කෘෂිකර්ම අමාත්‍යංශයට සහ බතික් අත්‍යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයට නව ලේකම්වරුන් පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස MBR පුෂ්පකුමාර මහතා සහ බතික් අත්‍යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස BLAJ ධර්මකීර්ති මහතා අද පසරුවේ සිය පත්වීම් ලිපි බාරගත් බවයි. ස්වර්ණ ශ්‍රී සාධුනාද සමාජ සත්කාර සංකල්පය යටතේ පන්සල් 100ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් අද පැවැත්වුණේ පයාගල මූලමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්. ශ්‍රී FM ශ්‍රාවකයන් වෙනුවෙන් දියත් කර තිබෙන ශ්‍රී FM බඩුමල්ලේ තවත් අදියරක් කතරගම අවට ප්‍රදේශවලදී අද ක්‍රියාත්මක වුණා. මාධ්‍යවේදීන්ගේ මෙන්ම සමස්ත පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන ආකාරයට වර්තමානයට ගැලපෙන ලෙස පුවත්පත් මණ්ඩල පනත යාවත්කාලීන විය යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලි රඹුකැල්ල මහතා පවසනවා. අමාත්‍ය මාධ්‍ය ලේකම්වරුන්ගේ සංසදයේ විධායක කමිටු නිලධාරීන් සමග පැවති හමුවකදී ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. වාරිපොල නගරයේ ඉන්ධන පිරවුම්හලක අද ගින්නක් හටගත්තා. ගින්න පාලනයට කුරුණෑගල මහනගර සභාවේ ගිනි නිවීම් රථ දෙකක්ද යොදවා තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
නීති සිසුවෙකුට පෑලියගොඩ පොලිස් ස්ථානය තුලදී පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන පෑලියගොඩ පොලිසියෙන් ඉවත් කර වෙනත් විශේෂ විමර්ශන ඒකකයක් මගින් සිදු කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය මහතා පොලිස්පතිවරයාට අද නියෝග කළා. මේ අතර දේශපාලන පරිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනපති කොමිසමේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී ඇද්දැයි අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් නීතිඥවරුන් සිව් දෙනෙකු අගබිනිසුරුවරයා වෙත අද ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළා. දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මගින් යුක්තිය අවගමනයක් හා අධිකරණයට අපහාසයක් සිදු වී ඇත්තේද යන කරුණු පිළිබඳව මෙන්ම අධිකරණ පද්ධතියට හා පුරවැසි අයිතිවාසිකම් වලට එමගින් හානි සිදු ඇද්ද යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි එම නීතිඥ කණ්ඩායම සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටින්නේ. මෙම නීතිඥ පිරිසට සේනක පෙරේරා, අචලා සෙනවිරත්න, නාමල් රාජපක්ෂ හා තම්බයියා ජයරත්න රාජා යන අය ඇතුළත්. මේ අතර පෑලියගොඩ පොලිස් ස්ථානය තුලදී හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයා වන මිගාර ගුණරත්නට පහර දුන්නේ යයි පැවසෙන සිද්ධිය හා ඔහු විසින් පොලිස් රාජකාරියට බාධා කළේ යයි පැවසෙන සිද්ධීන් දෙක සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පෑලියගොඩ පොලිසියෙන් ඉවත් කර වෙනත් විශේෂ විමර්ශන ඒකකයක් මගින් සිදු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය මහතා පොලිස්පතිවරයාට අද නියෝග කළා. මෙම පැමිණිලි දෙකම කැඳ වූ අවස්ථාවේ දෙපාර්ශ්වයේම නීතිඥයින් ඉදිරිපත් කරනු ලැබූ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුවයි. අදාළ නඩුව මේ මාස 15 වෙනිදා යලි කැඳවීමට නියමිතයි. ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයෙකු වූ මිගාර ගුණරත්නට පෑලියගොඩ පොලිසියේදී පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයට අනියුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ සේවය මේ වන විට අත්හිටුවා තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත්. මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා තම සැලසුම් ක්‍රියාත්මක කිරීමට හොඳ පරිපාලන කණ්ඩායමක් අවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. එවැනි කණ්ඩායමක් නොලැබුණහොත් විකල්ප ක්‍රියාමාර්ගයට යාමට සිදුවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. කෙලිවිමෙන් අතට ක්‍රිකට් පාලක මණ්ඩලය තෝරන්නේ නාම රාජපක්ෂ නෙවෙයි ක්‍රීඩා සමාජය. පැහැදිලිව ඒ අය තෝරාපත් කරන අයත් වගකීමකින් තමන්ගේ කණ්ඩායම තෝරාපත් කරගන්න ඕනේ. මේ නිලවරණ වලට යනකොට අපි ජාතික සැලැස්මක් හදලා තියෙනවා. ඒ ජාතික සැලැස්ම දේශපාලනික වශයෙන්වත් ක්‍රීඩා සමාජ වශයෙන්වත් පුද්ගලයෝ පදනම් කරගෙන නෙවෙයි අපි හදලා තියෙන්නේ. මේ රටේ ක්‍රීඩාව රංවාලන්න. අන්නේ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් පිරිසක් මට තෝරලාපත් කරලා දෙන්න. එහෙම පත් කරලා දුන්නොත් තමයි මට පැහැදිලිව ඉතාමත් පහසුවෙන් මේ කාර්යය කරන්න පුළුවන්. එහෙම නොවුනොත් මට වෙනවා වෙන විකල්ප මාර්ග වලින් මගේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න. මොකද මගේ සැලැස්ම ජාතික සැලැස්මක් මිසක් එක පුද්ගලයෙක් කණ්ඩායමකගේ මානසිකත්වයේ සංසිඳවන්න හදපු සැලැස්මක් නෙවෙයි. මේ අතර රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමේ නිලවරණයේ ඊයේ පැවති අතරෙහිදී රත්නපුර ක්‍රිකට් සභාපතිවරයා ලෙස කාංචන ජයරත්න මහතා නිතරංගෙන් තේරීපත් වුණා. ඔහු සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ස්වාමි පුරුෂයයි. එසමගින් ලයිව් ඇටේට අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.